නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමේකෝ භික්ඛවේ තයෝ කුසල විතක්කා අනන්දකරණා චකෝකරණා ඥානකරණා පඤ්ඤා උද්දිකා අවිඝාත පක්ඛිකා නිබ්බානාය නිබ්බාන සංවත්තනිකා තීති. ධර්මානුශාසනාව සඳහා සදහැබර මූල්‍යානුග්‍රහක දායකත්වය දරන්නා වූ භවතුන් ප්‍රමුඛ මේ මොහොත මේ අවස්ථාව මේ අවසන් අවස්ථාව අපට සවන් දීම සඳහා අවධානය යොමු කළා වූ ලෝකවාසී ලංකාවාසී සදහැබර පින්නතුනි අනුග්‍රහක බවතුන් අපට නිවනට උපනිශ්‍රය වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනයක් කියන නිදහස දීලා තිබෙනවා. නිදහස දීලා තිබුණා වුණත් යම්කිසි සීමාවක් තුළ තමයි අද කතා කරන්න වෙන්නේ. කොමක්ද මේ සීමාව? ඔදන්නවාද ඔබ අද මේ අපි ගත කරන්නේ 20යි 21 වසරේ අවසන් පැව කීපය කියලා. දැන් ඔබ දැන් මේ වසරක් අවසන් කරලා ඉවරයි. ඔබ මේ සෝදානම් වෙන්නේ තව පැය 3කින් 4කින් නව වසරක් පිළිගන්න. ලෝපුරා වසන සියලු දෙනා සාද පවත්වමින් ප්‍රතිඥා දල්වමින් මල් වෙඩි පත්තු කරමින් සහ නොයෙකුත් තව ප්‍රීතිഘോഷා පවත්වමින් ඒ රටට මධ්‍යහ්නයේ 12 උදා වීමත් සමග මේ සැනකෙලි සිරියේ පැය 5ක් 6ක් තිස්සේ රෝකේ තියේවි. දැන් බලන්න ඒකට ආගමක් තියනවද කියලා? ඒකට ජාතියක් තියනවද කියලා? නැහැනේ. රටක් තියනවද කියලා? නැහැ. 2022 උදා වෙන්නේ ලෝකෙටමයි. ඒක සමරන්නට කිසිදු ආකාරයක භාෂාමය වෙනස්කම්, ආගමික වෙනස්කම්, දේශීය වෙනස්කම් කිසිවක් සලකන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතේ මීට වඩා ටිකක් වෙනස් නේද? අන්න මේ නව වසර සමරනවා වගේ හැමෝටමත් එකඟ වෙන්න පුළුවන් තැනක් තිබෙනවා කියලා තමයි මම දකින්නේ බුදු සමය තුල. ඒ කියන්නේ රටවල් වශයෙන් වෙන්න සිටියත් ආගමික වශයෙන් වෙන්වෙන් චාරිත්‍ර වාරිත්‍ර කළත් පූජනීය දිනයන් වශයෙන් සතිය වෙන වෙන දිනයන් සැලකුවත් මේ සියල්ල වඩාත් වටින්නේ ඒ අය අගේ කොට සලකන අයට පමණයි. අනිත් අයට තරමක් සැලකිල්ලක් එහෙම නැත්නම් සැලකිල්ලක් නැතිකමක් දන්නේවත් නැතිකමක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඇයි? මේ මිනිසා උපදිනකොට උපදින්නේ ලෝකයේ තුල ස්ත්‍රී හා පුරුෂ වශයෙන් පමණයි. දෙකට බෙදලා තියෙන්නේ. අනුතරව තමයි උන්ට මේ ලෝකයේ තුල රට හරි භාෂාව හරි ජාතිය හරි ආගම හරි කියන ලේබල් ඔක්කොම අලවන්නේ. මේ ලේබල් වලට බෙදන්න යාම තුළ මිනිසා අර එක්ක සමරන ගතිය අමතක වෙලා යනවා. බෙදලා සමරන්න ගන්නවා. ඉතින් ඒක අපට වැරදි කියන්න බෑ, ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මේ තුල සිදු වුණා වූ පාඩු හානි විනාශයන් ගැන සිතා බලා ලබන්නා වූ වසර මේ පාඩු වැරදි අඩුපාඩු සිදු නොවෙන්නට කිසියම් පාඩමක් ඉගෙන ගන්නවා නම් කිසියම් අනුගමනීය ප්‍රතිපදාවක යනවා නම් අර නව වසර හැමෝම සමරනවා වගේ හැමෝටම අනුගමනය කරන්න පුළුවන් එක සමාන අධ්‍යාත්මික ප්‍රතිපදාවක් තිබෙනවා නම් තිබෙනවා.
මම නම් දකින්නේ සැබෑ ආගමික ජීවිතය එකයි කියලා. මෙහිදී මා මේ දේ ඔබට කියන්න වෙනවා. ලෝකේ වැඩියෙන්ම පවතින්නේ අපි කියමුකෝ කිතුණු බැක්නිමතුන් කියලා. ඔවුන්ට ඉරිදට පල්ලි යන්න ඕනකම, එවන් ඔවුන්ගේ දුකකදී ආඥා කරන්න ඕනකම, ඒ වගේම ඔහුට කුරුසය සංකේතවත් කරන්න ඕනකම, කුරුසයේ පූජනීය වස්තුවක් වශයෙන් සලකන්න ඕනකම එහෙමම තිබුණාවයි. අනිත් අයත් ඒකට ගරු කරන්න ඕන ලෝකෙ කොහේ හිටියත්. ඒකට එරෙහි වෙන්න, කඩා බිඳ දමන්න යන්න, විනාශ කරන්න යන්න නරකයි ලෝකෙ කවුරුත්. මන්දයත් අනුන් හෙලන්නට වලක් කපන්නා, ඒ තුළ වැටිලා මේ යන්නා, මේක ස්වාභාවික දෙයක්. ඒ වගේම අපි කියමු තවත් ප්‍රබල දහමක් ඉස්ලාමය කියලා කියන්නේ. මැදපෙරදිග රටවල් ප්‍රමුඛ ලෝකේ බොහෝ රටවල් වල. ඔවුන්ට හඳ සහ තරුව විශ්වාස කරන්න, ඔවුන්ගේ සියල්ල මැව් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න, ඒ වගේම දවසට 5 වතාවක් ඔවුන්ට ආඥා කරන්න, ඒ වගේම ඔවුන්ට කැමති සිකුරාදා දවස යන්න බාධාවක් තියෙන්න ඕන නැහැ. ඒ පිළිබඳව ඔබ අපි කිසිවෙක් අකමැත්තක් අමනාපයක් ඇති කරන හිතින් දුක් විඳින්න ඕනෙත් නැහැ. ඔවුන්ට යගෙයි. අපිට ඒ පිළිබඳව විරුද්ධ වෙන්න කාරණයක් නැහැ. අපි මේවට එරෙහි වෙන්න විරුද්ධ වෙන්න ගියොත් තමයි නිදහස නැති වෙන්නේ. ඒ වගේම අපිට ලෝකේ ඉන්න බෞද්ධයින් වශයෙන් ගත්තම ධර්ම චක්‍රය හෝ බුදු පිළිමය හෝ එහෙමත් නැත්නම් ත්‍රිපිටකය හෝ අනිත් අයට නම් සුද්ධ කුරානය හෝ සුද්ධ බයිබලේ ආගමික ග්‍රන්ථය වශයෙන් විශ්වාස කරන්න තහනාවක් බාධාවක් තියෙන්න බෑ. මේ කටයුතු වලට බාහිර වශයෙන් මම මේ පෙන්වන්නේ බාහිර වශයෙන් පවතින ආගමික ලක්ෂණ. අපිටත් ඒ නිසා වෙසක් පොහොයට පන්සල් යන එක බැලුවම එක එක වෙන් කිරීම සමගාමීව සාධාරණයි කියලා මේ පේන්නේ. තවත් එකක් තියෙනවා Hindu දහම ත්‍රිශූලය නැත්තම් භගවත් ගීතාව. ඔබ දන්නවද මගේ පොත් කබඩ් එක තුල ත්‍රිපිටකයේ වගේම බයිබලයේ වගේම සුද්ධ කුරානයේ වගේම භගවත් ගීතාවක් තිබෙන බව? ඒවා සමග සටන් නැදී නැති බව ඒවා හැම දෙයක්ම කියවන බව? සහ ගන්න සාරවත් දෙයක් තිබෙනවා නම් ගන්න බව? මේ සියල්ල හැදෑරීම තුළින් මේ මිනිසත් බව ભેද බින්න කරන්නා වූ දුෂ්ටකම් ටික මොනවාදයි ත්‍රිපිටකය හැදෑරීම තුළින් මම ඉගෙනගෙන තියෙනවා. මිනිසුන්ට දුක් ගෙනත් දෙන්නා වූ බලවේග මොනවාදයි මා හදාarලා තිබෙනවා. අන්න ඒ කරුණු ටික තේරුම් ගන්න අර බාහිර වශයෙන් මොනම ආගමික ජීවිතයක් ගත කළත් බාධාවක් නැහැ. ඒවා එහෙම කරගත්තට කමක් නැහැ. අධ්‍යාත්මික වශයෙන් අපට එක තැනකට එන්න පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. ඔබ ඔය විශ්වාස කරන ආගම් තුළින් කිසියම් ආකාරයක සදාකාලික සැනසීමක් හොයනවා නම් ඒක ජීවිතෙන් එහා පැත්ත කියලා ඔබ විශ්වාස කරන්න. බුදු සමය තුළ නම් ජීවිතයමයි දුකටපත් වෙනවා කියලා පෙන්වන්නෙත් ජීවිතය තුළදීමයි දුකින් මිදෙන්න ඕන කියලා පෙන්වන්නේ. ඒ වගේම තම තමන් සිතන මට්ටමින් අන්‍ය ආගම් වල ඇදහිලි හෝ විශ්වාසයන්ට පහර නොගහ ඉන්න එක හොඳයි. මොකද ඒවයි ගැඹුරු තේරෙන්නේ ඒ අයට. අනිත් අය බුඩින් පල්ලෙන් වචන වලින් තමන්ට තේරෙන භාෂාවෙන් බලන්නේ. මම අනිත් සංකේත ගැන කතා කරන්නේ නැහැ, බුදු සමයේ සංකේතයක් ගැන විතරක් කතා කරන්න. අල්ලා දෙවියන් වහන්සේ හෝ දෘශ්‍යමාන දෙයක් වශයෙන් සලකන්නේ අදෘශ්‍යමාන බලවේගයක් වශයෙන් සලකන්නේ. හින්දුන්ගෙන් ඇහුවොත් කියාවේ බුදුන් කියලා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දසවෙනි අවතාරය කියලා. ඉස්ලාමයත් එහෙම විශ්වාස කරනවා කියලා මම අහලා තියෙනවා. බුදුන් කියලා කියන්නේ නබිවරයෙක් කියලා. කෙසේ වෙතත් ඒ සිද්ධාර්ථ ගෞතම ගැන ඔය කියන්නේ
ඒ වගේම මේ ලංකාවේ පවතින ප්‍රතිමා කලාව, චෛත්‍ය කලාව ආදී දේවල් මුල් කොටගෙන නැත්නම් බෝධි වන්දනා මුල් කොටගෙන බෞද්ධයයි කියලා කියන්නේ ගස් වඳින, පිළිම වඳින જાතියක් කියලා හංගඩු ගහන්න කලබල වෙන්න එපා. ඒක අර ඔබට පෙනෙන බාහිර, ඔබේ ආගම් වල බාහිර පෙනෙන දේ වගේ බාහිර දෙයක් විතරයි. බුදු සමයේ බුදුන් කියන්නේ පිළිම වලට, රත්තරන් වලට, රිදී වලට නෙවෙයි. බුදු සමයේ බුදුන් කියන්නේ ඔබ විශ්වාස කරන සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයටත් නෙවෙයි. උන්වහන්සේ විසින් යම් අවබෝධයක් ලබා ගත්තද ඒ අවබෝධය ඔබ දෙවියන් වහන්සේ සහ සුද්ධ දෙවියන් වහන්සේ විශ්වාස කරනවා වගේ, අල්ලා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා වගේ මේක සුද්ධ වූ බලවේගයක්. ඒ බලවේගය හා එක්වීම බුදුන් දැකීමයි, ධර්මයේ දැකීමයි, නිවන් දැකීමයි. මේවට මොකටද වාද කරගන්නේ? නිසා ඒ පිළිම වඳින්නන් වශයෙන් චෝදනා කරනවා නම් ඒක ඉල්ලාස් කරගන්න වෙයි. ලෝකෙම ඒක වැරදි. ඒක නොදවුණු අපේ අයගේ නොදියුණුකමක් ඒක. මන්දයත් ත්‍රිපිටකය තුල පෙන්වලා තිබෙන්නේ සිද්ධාර්ථ කුමාරයා දැකලා බුදුන් දැක්කා කියලා නෙමෙයි. පස්වග තවුසෝ. ඒ වගේම සිදුහත් තාපසතුමා දැකලා බුදුන් දැක්කා කියලාත් නෙවෙයි. පැවිදි වෙච්ච උතුමන් තමන් ළඟට එනකොට ඇස් දෙකෙන් දැකලා බුදුන් දැක්කා කියලාත් නෙවෙයි. ධර්මදේශනාව අවසානයේදී සෝවාන් ඵලයට පත්වීමත් සමග බුදුන් දැක්කයි කියලා. සෝවාන් ඵලයට පේන බුදුන් එහෙමනම් සිවුර විය හැකිද? පුද්ගලයා විය හැකිද? එනිසාම වක්කලි සූත්‍රයේ තිබෙනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. මම දකින්න ඕන නම් ධර්මයේ දකින්න. තව තැනක තියෙනවා ධර්මයේ දැක්කොත් බුදුන් දකි, බුදුන් දැක්කොත් නිවන් දකි, ධර්මයක් බුදුනොත් නිවනත් එක තැනකට එන බව. ඔබ ඔය සුද්ධෝත්තමයන් වහන්සේ හරිය නැත්නම් සුද්ධ වූ මේ දෙවියන් වහන්සේ හරි එහෙම නැත්නම් අල්ලා දෙවියන් වහන්සේ වශයෙන් කියන කාරණාව වගේම මේ බුදුන් ධර්මයේ නිවන් කියලා කියන්නේ මිනිසුන්ට අත්පත් කරගන්න පුළුවන් උත්තරීතර සැනසීම. එතනින් එහාට ජීවිතයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊට මෙහා පැත්තේ ජීවිතවල තමයි මේ අවුල්යෝල් ඔක්කොම තිබෙන්නේ. නිසා අවුල්යෝල් මත හදාගස්ස පිස්සන් කොටුවක මේවා බෙදීම් ඇති කරගෙන තවදුරටත් ලෝකයේ දුක් සහිත කරනවද? ජනවාරි 1 වෙනිදා රට ජාති ආගම් ભેදකින් තොරව එය සමරන්නාසේ මානව හිතවාදීව සමරන්න පුළුවන් තැනකට ඔබ යනවද? අදාළ දේ සූත්‍ර දේශනාවක් අසරෙන් ඔබ තුල පවතින දේ සහ වෙන්න ඕන දේ පිළිබඳව කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේකට ස්ත්‍රී පුරුෂ භාවය, ගිහි පැවිදි භාවය, අර ආගමික භාවය, ඒ වගේම ජාතික ජාත්‍යන්තර භාවය මොකක්වත් වැදගත් නැහැ. මේ මිනිසුන් තුළ තිබෙනා වූ කාරණාවක් පිළිබඳව බුදුන් වහන්සේ වදාලා. ඔබත් මේ ලෝකේ ජීවත් වෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නේද? බලන්න ඔබ තුළ මේක තියෙනවද කියලා. අන්න එහෙමයි මේ ඉගැන්වීම. මේ ඉගැන්වීම අවුරුදු 1700ක් තුළ සිදු වුණා වූ ශාසන ඉතිහාසයේ, බෞද්ධ සංස්කෘතියේ, බුද්ධ චරිතයේ, බුද්ධ ධර්මයේ සමයාන්තර ඥාන ඉගැන්වීමක් නෙවෙයි. කසියල් අධ්‍යාපනයට අදාළ බාහිර දේවල්. ඒවා තිබුණත් කමක් නැහැ, නැතත් කමක් නැහැ. නමුත් බුදු සමය කියන්නේ ඔබේ අතුලාන්තේ පැහැදිලි කරලා දීමක්. ඔබේ අතුලාන්තේ පැහැදිලි කරගත්තාම ඔබට තුල සිදුවෙනා වරදක් තිබෙනවා. මේ වරද ඔබට ජීවිතය තුළ දුක පීඩාව ලෝකෙට දුක් ගෙනත් දෙනවා. ලෝකෙටම. ඔබට තනිව මේ වරද හදා ගන්න පුළුවනි. සෑම දෙනා උදෑසන අවදි වී Tamanගේ මිදුල අතු ගා ගන්නේ නම් උදෑසන මුළු ලෝම පිරිසුදු වේ කියලා කියවනක් තේනවානේ. කොහොමද දික් කරන අනිත් ගෙදර අය අතු ගන්න නැහැ කියලා දොස් කීවර තමන්ගේ ගෙදර අතු ගෑවෙන්නේ නැහනේ. ඉදල්මිට. නමුත් අතු ගා ගත්තොත් හැමෝටම තමන්ගේ ගෙදරත් වෙනවා, හැම ගෙදරම අතු ගෑවෙනකොට තවත් දොස් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හැමෝම එකතු වී තමන් පිරිසුදු අධ්‍යාත්මයෙන් පිරිසුදු වන ආකාරය ආගම් ಜಾති ભેදයකින් තුල සත්‍ය වශයෙන් කුමක්දයි පිළි අරගෙන අනුගමනය කරන්නේ නම් ලෝකෙට සිදුවෙන්න තියෙන අපරාධ, මිනිසුන්ට අත්වෙන්න තිබෙන දුක් බොහෝමයක් අවමෝග කරගන්න පුළුවන් බවයි
සමස්ත ත්‍රිපිටකමේ පාහේ කියවා අදාළ ධර්ම කරුණු සාරාංශ තැනකට ගත්තා වූ මගේ අවබෝධය. අපි බලමු මොකද්ද මම මේ කියන්න හදන්නේ කියලා. තථාගතයන් වහන්සේ මෙහෙම වදාරලා තිබෙනවා. මේකට කියන්නේ කුද්දක නිකායේ ඉතිඋත්තක පාළියේ පවතින අන්ධකරණ සූත්‍රය. අන්ධකරණ එකක් තියෙනවානේ. අන්ධකරණ එකක් වගේම මේකේ ආලෝකයට යන පාරක් තිබෙනවා. නමුත් තථාගතයන් වහන්සේ කරුණ පැහැදිලි කරන්නේ ඉස්සරලා ඔබ අන්ධෙක් කරන හැටි. අනතුරුව තමයි ඔබට ආලෝකයට යන පාර කියලා දෙන්නේ. තයෝ මේ භික්කවේ අකුසල විතක්කා අන්ධකරණා අවචක්කු කරණා අඥාන කරණා පඤ්ඤා නිරෝධිකා විඝාතපක්ඛිකා අනිබ්බාන සංවත්තනිකාති ඔන්න වැඩේ පෙනලා තිබෙනවා. ඔබ තුල තිබෙනවලු කරුණු තුනක් ඔබ භාවිතා කරන නොදැන මොකද කරනවයි කියන්නේ ඒකෙන්? අන්ධේකු කරන්නා වූ අන්ධේකු කරන්නා වූ කියන තේරුම ඇස් දෙක නැති කරන්නා කියන එක නෙමෙයි. ඇස් දෙක තියෙනවා. නමුත් ඇස් දෙකට යටින් පවතින නොපෙනෙන බවක් තියෙනවා. ඒකට බුදුසමය පන්නන්නේ මෝහ අන්ධකාරය කියලා. නැත්නම් මෝඩෙක් බවට පත් කරන්නා වූ නොනැස නැත්තෙක් බවට. අන්නේ කරන කාරණයක් තියෙනවලු. ඒ වගේම අඥානේකු කපා ගන්න කොටා ගන්න ගහ ගන්න බරන්න යන විනාශ කරන්න හිතන අඥානේකු බවට පත් කරන්න මුල් වෙන්නා වූ කරුණ වගේක් තියෙනවලු. ඒ වගේම නුවණැස නැති කරන්නා වූ අපි අහලා තියෙනවා මෙන්න මෙහෙම සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. දැන් සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා කියලා. ඒක ප්‍රඥා කියන වචනෙන් පෙන්වන්නේ හිතන්න පුළුවන්, සවන් දීලා තේරුම් ගන්න පුළුවන්, හිතන්න පුළුවන් සහ අනුගමනය කරන්න පුළුවන් හැකියාව මොට කරන්නා වූ. හරිද? ඒ වගේම දුක් වැඩි කරන්නා වූ නැත්නම් දුක් පක්ෂෙහි පිණිස දුක් නිවීම පිණිස නොපවතිනා වූ ඔය අපි ගන්න වචනේ විඝාත පක්ඛිනා කියලා කියන්නේ. ඒ කියන්නේ විරුද්ධ පක්ෂයේ ගත්තා වූ සැනසීම ලබා දෙන්නා වූ පක්ෂයට විරුද්ධ පක්ෂයේ ගත්තා වූ. ඒ වගේම බුදු සමයෙන් හෝ ඔබ අනිකුත් ආගම් තුළින් බලාපොරොත්තු වෙන්නා වූ උත්තරීතර සැනසීමට බාධා පමුණවන්නා වූ ධර්මතා තුනක් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආගමික අන්‍යාගමික ජාතික ජාත්‍යන්තර භාවයන්ගෙන් තොරව ඔබ ළඟ තිබෙනවාලු. පාලියෙන් තිබෙන දේ මම සිංහලෙන් මතක් කරනවා. තවත් භාෂාවකින් තේරුම් ගන්නට පුළුවන් ක්‍රම අද පවතිනවා. නැත්නම් භාෂා ඥානයක් ඇති කෙනෙකුගේ ආශ්‍රයෙන් ඔබ මෙසේ හදාarලා බලන්න ඔබ ළඟ මේ කියන දුර්වලකම් තියනවාද කියලා. එවිට ඔබට තේරෙවි මේ ලෝකේ වැරදි කරන්නේ මිනිසුන්ව මෙන්න මේ දුර්වලකම් කියන එක. මේ දුර්වලකම් ටිකත් අරගෙන නවසරට යනවද? මේ දුර්වලකම් ටික පාවිච්චි කරන නවසරක් බවට පත් කරගන්නවද? මේ දුර්වලකම් ටික ප්‍රහාණය කරගන්නා වූ වාර්ෂික ජීවිතයක් 100ක් බැරි වුණත් ප්‍රහාණය කරගන්නා වූ අනුගමනීය ජීවිතයකට යනවාද කියලා ඔබ මේ අවසන් රාත්‍රියේ සිට සිතා බලන්න. සාමාන්‍යයෙන් අපි ඔය මං සාමාන්‍යයෙන් ඔය හම්බෙන් වගේ අහන මාධ්‍යවලදීත් සමහර විට මාධ්‍ය නිවේදක කටයුතු එහෙමයි. ඒගොල්ලොත් මේ උපදේශකයන් වශයෙන් කටයුතු කරමින් අලුත් අදහස් ඇති කරගන්න එහෙම කියලා කියන දේවල් මම අහලා තියෙනවා. ජීවිතේට අලුතෙන් එකතු කරගන්න ඕන මොනවද? ජීවිතෙන් අයින් කරන්න මොනවද කියලා එහෙම පැහැදිලි කරන කාරණා. එහෙම තම තමන්ට තේරෙන පමණින් දැනීමේ පමණින් එහෙම හැමෝම එහෙම සමාජ සුබ සාධනයක නැත්තම් සුද්ධිකරණයක යෙදලා ඉන්නවා. නමුත් මේ තථාගතයන් වහන්සේගේ යන්වීම කියලා කියන්නේ ওই වගේ ඔය මේ මඩවලක ඉඳම මඩෙන් ගොඩ ගන්න හදන එක නෙවෙයි. සාමාන්‍යයෙන් ඔකට වෙනම සූත්‍රයකුත් තියෙනවා. මඩේ එරුණ පුද්ගලයෙකුට තවත් කෙනෙක් ගොඩ ගැනීම හැකි වේද විශ්වාස කරනවා නම් ඒක වෙන්න බැරි දෙයක් කියලා. ගොඩ ගන්න පුළුවන් වෙන්නේ ගොඩ කෙනෙක් ආපු කෙනෙකුටනේ.
තථාගතයන් වහන්සේ උපමා කරන්නේ මඩේ තමයි පිපුණේ. නමුත් මඩේ පිපුණ නෙළුම් මලකට. නෙළුම් මල පිපුණන් පස්සේ සුවඳ විහිදුන ආරණාම ආවහු මඩේ ගෑවෙන්නේ නැහැ. මඩේ ගති ලක්ෂණ නැහැ. අනිත් වගේ මේ ලෝකයේ පිළිබඳ අවබෝධයෙන් පරතරයට පැමිණීම තුළ උන්වහන්සේට ලැබෙන අවබෝධයට බුද්ධත්වයේ නැත්නම් සර්වඥ භාවය කියලා කියනවා. ඒ ආදර්ශයට සහ අවවාදයට සුදුසු කෙනෙක්. ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් පරතර දැක්ක කෙනෙක්. අනේ ඒ ගුරුවරයා සහ අනිකුත් ගුරුවර අතර වෙනස මේ බවත් තේරුම් ගන්න වෙනවා. එතකොට මෙන්න මේ කාරණා තුන මොනවද? ඔබ නෙමෙයි ඔබ තුල යම් යම් මොහොතවල් වලදී අවදි උපතන් පටන් නිින්ද දක්වා නිින්දෙදිත් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒකට පාලනයක් කරන්න බෑ. අවදි උපතන් පටන් නිින්ද දක්වා එදිනදා තම තමන් කරන ජාතික ආගමික රාජකාරී පෞද්ගලික මාතෘත්වයේ පීතෘත්වයේ ආචාර ගුරු ස්වභාවයේ ඕනෑම කටයුත්තක් තුලදීම ඒහා සමගම පොතට පිටකොලයේසේ පොත කොහෙ ගෙනිච්චත් පිටකොලේ වෙන් වෙන්නේ නැහනේ. පොත පරිස්සම් වෙනවා පිටකොලේ කුණු ගෑවෙනවා. අන්න ඒ වගේ පිටකොලෙන් කරන වැඩේ වගේ ඔබේ සිත කුණු වලින් පිරී යන්ට භාවිතා වෙන්නා වූ දුර්වලකම් තුනක් පිළිබඳව සඳහන් කරනු ලබනවා. අපි මේ වචන තුනම ආපහු නැවත නැවත කියන්නේ නැතුව කෙටි කරගන්න බලමු. කාම විතක්කෝ භික්ඛවේ අන්ධ කරණෝ අචක්කු කරණෝ. ව්‍යාපාද විතක්කෝ භික්ඛවේ අන්ධ කරණෝ අචක්කු කරණෝ අඥාන කරණෝ පඤ්ඤා නිරෝධිකෝ. ඒ වගේම විහිංසා විතක්කවේ භික්ඛවේ පඤ්ඤා නිරෝධිකෝ විඝාත පක්ඛිකෝ අබිනිබ්බාන සංවත්තනිකා. ඔන්න ඔබ තුල මේවා තිබෙනවාද? ඔබ තුල මේවා භාවිතා කරනවාද? ඔබ මේවා ප්‍රයෝජනට ගන්නවාද? ඔබ මේවා ඉත්තන් වශයෙන් යොදා ගන්නවාද? ඔබ මේවාට එකතු වෙනවාද? ඔබ තුල සොයා බලන්න. මේ තමයි තථාගත සමය සඳහන් වෙන වඩා වටින්නේ අනුන් ගැන හොයන එකද තමන් ගැන හොයන කියන එකේ තමන් ගැන හෙවීම නැවති තේමාව මේ තියෙන්නේ. විතක්ක කියලා කියන්නේ ඒ මොහොතේ සිතරෙන අදහසට. මේ මිනිසාට ක්‍රියාකාරකම් කරන්නට කය වචන මෙහෙවන්නට සිතට එන්න ඕන යම් දෙයක්. බය හිතට එනවා, දුක හිතට එනවා, තරහ හිතට එනවා, සතුට හිතට එනවා, අර හිතට එනවා. ඒව ඇවිදින් යනවානේ. ඇවිදින් පවතින කාලය තුළ තමයි විතර්කයක ආයුෂ තියෙන්නේ. තථාගතයන් වහන්සේ දැකලා දහරනවා මේ මිනිසුන් මේ අස්කං නාස දිවකය කියන මේ හය තමයි ලෝක ජීවත් වෙන්න භාවිතා කරන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව. ඒවා භාවිතා කරන්න යාමතර තමයි මේ චිත්තාභ්‍යන්තරේ මේ ඉහතින් සඳහන් කළා වූ මෝඩකම් ටිකට අපි පත් කරන්නා වූ මේ මෝඩකම් තුන වැඩෙන්නේ. මොනවද කරනවා කියලා පෙන්වලා තිබෙන්නේ? අපේ සදහම් භාෂාවෙන් කියනවා ලෝකයේ පිළිබඳ යථාභූත දාන දර්ශනින් ඈත් කොට අන්දෙක් කරන්නා වූ. ඒ වගේම මේ පිළිබඳ තේරුම් අරගෙන සංයමයටපත් වෙන්න තියෙන ඕනෑකම නැතිකොට නුවණ නැත්තෙක් කරන්නා වූ. ඒ වගේම ජාතිය ආගම රට සහ තව මොනවා හරි දේවල් බේරගන්න සටන් කරන දිවිදු පුදන්න පුළුවන් කියන දොයිතුවත් විවාහ හම්බ වෙනවා කියලා කරන්නා වූ අඥානීකු කරන්නා වූ. ඒ වගේම සවන් දීමෙන් අනුගමනය කිරීමෙන් සිතීමෙන් නුවණ දියුණු කරගන්න පුළුවන් ඇස වසන්නා වූ දුක්ඛ පක්ෂයේ ස්වභාවයන් හිතේ ජනිත කරන්නා වූ ඒ තුලින් සැනසීම අහිමි කරන්නා වූ ලක්ෂණ තුනක්. මේක මෙතරම් මම විස්තර කළේ නැහැ. පසුගිය කාලවණ තුනම මේ ගැන මම කියමින් ඉන්නවා. ඒ විස්තර කරන්න හොඳම දවස තමයි මේ. ඒ නිසා මේ බණ සර්වාගමික බණක් කියලා සලකන්න. ඔබේ ආගමික සංකේත හෝ ආගම් ඇදහිම් එහෙමම තබා ගන්න. ඒ ඥාති සම්බන්ධතාවත් එහෙමම තබා ගන්න. ඒවා ඒ විදිහටම කරන්න. මේක ඔබ ළඟ ඇත්තද? මේක ඔබ ක්‍රියාත්මක කරනවද? මේක ඔබ ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්ද? මේ ගැන හොයලා බලන්න. ඒක පෞද්ගලික වැඩක් බැවින් මොනම ආගමික නීතියකටවත් තහනම් කරන්න පුළුවන් කමකුත් නැහැ.
ඒ වගේම මම දකින ආකාරයෙන් කිසිම ආකාරයේ සදාචාර සම්පන්න ආගමකට එහි වරද්දක් දකින්නත් බෑ. යම් යම් සමයන් තුල එබඳු නීති දාලා ඔබ මොඩ කරන්න උත්සාහ කරලා ඇති. නමුත් බුදු සමය තුළ සඳහන් කරන්නේ ආගමිකගේ නිදහසක්. තථාගතයන් වහන්සේ රාජ්‍ය පාලනය කරන රජවරුන්ට ලවා අනිත් ආගම් මර්ධනය කරන්න කියලා හරි ඒවා වැරදි කියලා හරි කිව්වේ නැහැ. දේශනාවලදී විවේචනය කළ අදහස් වැරදි කියන එක. නමුත් මග ගත්තොත් නිදහස් වෙයි නැත්නම් ඒ ගන්න මගේ විපාකයේ තියෙයි කියලා පැහැදිලි කළා ඇරුණාම 100%ක්ම ස්වකීය චින්තනයේ පක්ෂේ ගන්න පිරිසක් ලෝකයක් හදන්න උන්වහන්සේ වෙහෙසුනේ නැහැ. මන්දයත් මේ සත්‍යතාවයේ වැටහීම සඳහා වඩාත් හොඳ කල්පනා ශක්තියක් පරිකල්පන ශක්තියක් නුවණක් තිබෙන්න ඕන. ඔය අනුන් කියන හැම දෙයකම එහෙයි කියන හෝ අධ්‍යක අධිකතු කරන වැඳගෙන ඉන්න හෝ පිළිගන්න ස්වභාවයෙන් බෑ ඒක. ඒකට විරුද්ධ වෙන්න කියලා නෙමෙයි පෙන්වන්නේ. ඒ සත්‍ය නම් ඔබ තුලින් සත්‍යයක් වශයෙන් වැටහෙන්න ඕන. එතකොට මොනවද මේ තුන? කාම විතර්කය කියන්නේ ලෝභයටනේ. ලෝභය කියන්නේ ඉඩකඩම් වල තියෙන ආසාවක් විතරක් නෙමෙයි. ඇහැට කනට නාසයට දිවට කයට හම්බ වෙන කාරණාවල ලෝකේ තියෙනවා ඒවා රූප ශබ්ද ගන්ධ රස කියලා જાතියක්. ඒවා තමයි සැප තියෙන්නේ. ඒවා හොයාගන්න සටන් කළාට හොර කළාට බොරු වැඩ කළාට මරුවට කමක් නැහැ කියලා හිතෙනවානේ. වංචා කළාට කමක් නැහැ, වැඩබඩු වංචා කළාට කමක් නැහැ, ගසා කෑවට කමක් නැහැ, නීති කැඩුවට කමක් නැහැ. ඒ විදිහට තම තමන් ඒ හොයන පැත්ත හොයාගන්න අම්මලා තාත්තලාට බොරු කරුවට කමක් නැහැ. බොරුවට රටට රජයට බොරු කළාට කමක් නැහැ. මම කසාද බැඳලා නැහැ කියලා කසාද පහක් අය බැඳගනිමින්. ඔය විදිහට එක එක්කෙනා අන්නේ වැඩ කරන්නේ. මේ එයින් ඔබට සැප තියෙනවා කියලා හිතන නිසා කාම විතර්කය කියන්නේ. තවත් විදිහකින් කියනවා නම් පාලියෙන් පවතින ශික්ෂාපද කියන්නේ නැතෝ සිංහලෙන් අරන් කියන්නම්. මාංශ ලෝභය නිසායි සත්ත්ව ඝාතනය කරන්නේ. මිනිමරුමක් මාංශ ලෝභය නිසා නෙවෙයි ඒක වෙනත් කාරණා නිසා. නමුත් අර මස් කණ්ඩ සතුන් මැරීමේදී මස්වල රසයට තියෙන තණ්හාවන් ලෝභය. හොරකම් කිරීමේදී ලැබෙන ලාභය නිසා තමයි හොරකම් කරන්නේ. කාමිත්‍යාචාරයේ තියෙන වැඩි ආස්වාදයක් නිසා තමයි ඒක සීමිත ස්වභාවය අතහැරලා ඊට එහාට යන්නේ. සීමිත ස්වභාවයක් ස්ත්‍රිය සහ පුරුෂයා දෙදෙනාට එකතු වෙලා ගත කරන්න පුළුවන් ජීවිතයක් පරිණාමය විසින් ලබා දීලා තිනවා 50ට 50 ගැහණු පිරිමි උපද්දලා. ඒකේ වගකීමකුත් බාර දීලා තිනවා. ඒක මේ ආගමික මොන ආගමක පවතින සත්‍ය ඉක්මවා යමින් මම දකින පාරිසරික සත්‍යයක් දෙදෙනෙක් එකතු වෙලා ජීවත් වෙන්න කියලා මේ පරිසරයට නොකියා කියනවා. ඊට එහා පැත්තට දෙන්නට 4 දෙනෙක් 8 දෙනෙක් 8 දෙනාට 70 දෙනෙක් හොයන්න ගියොත් එහෙම ඒකට කියන්නේ සිංහල භාෂාවෙන් කණ්ඩ හිතුණා දැන් ඉතින් කබරගොයක් තලගොයා කරන්නයි හදන්නේ. සාමාන්‍යයෙන් ඒක කියන හේතුව තලගොයි මස් මිනිස්සු කනවත් කබරොයි මස් කන්නේ නැහැ. නමුත් කණ්ඩ ඕන වුණාම ඊට පස්සේ තලගොයා වුණාම කබරයත් කෑවේ හැකිනේ. කබරයා තලගොයා වෙන්නේ නැහැ නමුත් කරන්න හදනවා කියලා පෙන්නන්නේ. අනිත් වගේ තමන්ඩ ඕන පැත්තට හදාගන්න පුළුවනි ආත්මාර්ථකාමී මිනිසුන්ට ආගම් ශාස්ත්‍ර දේශනා කළ දෙහාට එහා යමින් වෙනත් දේවල් විකෘතිකරණය කරන්න පුළුවන්. ඒක කල්යාමේදී ඕනෑම ආගමකට සිදුවෙන දෙයක් වශයෙන් තමයි දකින්නේ. බුදු සමය තුලත් ඒක වෙලා තිබෙනවානේ. බුදු සමයෙන් පෙන්වන්නා වූ නිවන් මඟද නැහැ කියලා කියන කොච්චර අය ඉන්නවද? ත්‍රිපිටකයක් පාවිච්චි කරලා අබුද්ධාගමක් අදහද්දි කියන්නේ නිවන් මඟ නැහැ කියලා. නිවන් මඟ නැත්තම් කොහොමද බුද්ධාගමක් තියෙන්නේ? සම්පූර්ණයෙන් බුදු සමය කියන්නේ නිවන් මඟනේ. ඒක මේ සමාජය තුළ නැත්නම් භාවිතා වෙන්නේ නැත්නම් එහෙනම් බොහොම කල් බුදු සසුන අතුරුදහන් වෙලා. අපි පවත්තන යන්නේ ප්‍රතිරූපයක් විතරයි කියලා හිතන්න වෙනවා හැමනම්. එහෙමයි ඒක තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට මෙන්න මේ කරුණු තේරුම් ගත්තාම ඔබට තේරෙනවා නම් මේ ඕනෑම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේතෙන්තර ලෝකේ උත්තරද්‍රව්‍ය සිට දක්ෂිණද්‍රව්‍ය දක්වාම මිනිසුන් ඉපදිලා මේ පස්දරෙන් කාමයේ හොයනවා කියලා. එතකොට ඒක විතර්කයක් බවට පත් වුනහම නීතිය ආගම සදාචාරයේ පවුලේ නීති මොකක්වත් සලකන්නේ නැතුව Taman අනිත් අයට ඔක්කොටම හොරෙන් මේවා ඊට කරගන්න කාරණා යොදනවා. ඒකයි විතර්කය කියලා කියන්නේ. ඊට කර ගැනීම සඳහා කාලය ධනය සමය බුද්ධිය හැම දෙයක්ම යොදනවා. ඒ තරමට ඒකට වහල් වෙලා නැත්නම් ඒක සැප තියෙනවායි කියලා. ඒක සීමාවක් තියෙනවා. සීමාවට මේ කාමේසු මිච්ඡාචාරා කියන්නේ නැහැ. සීමාවෙන් එහා පැත්තට තමයි කාමේසු මිච්ඡාචාරා.
ඒක කාමස මිච්ඡාචාර පැත්ත තමයි බලපෑම ඔය කාම විතර්ක කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි කාරණය ව්‍යාපාද විතක්කම්. මොකද්ද මේ කියන්නේ? ඔබ මේ ලෝකෙත් එක්කලා ජීවත් වීමේදී අර අමම්ම සඳහන් කළා වූ ආගම රට ජාතිය මුල් කොටගෙන එහෙම නැත්නම් මව්පියන් වශයෙන් දරුවන් හැදීම මුල් කොටගෙන ස්වාමියා වශයෙන් බිරිඳ සමග සහෝදරයෝ සහෝදරියන් සමග ආගම් අතර දේශපාලන පක්ෂ අතර ආයතන ප්‍රධානියා සේවකයින් අතර මොකද කරගන්නේ? ගැටුමක් ඇති කරගන්නවා. ඔබේ භාෂාවෙන් කොක්කක් දාගන්නවා කියන නැත්තම් තේරෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ ගැටෙන එකට කියනවා ව්‍යාපාද විතර්කය. හැබැයි ගැටුනහම වෙන්නේ මොකද? ගිනි පෙට්ටියයි කූරයි ගැටුනහම ගින්දර ගන්නවා. අනිසා දුක්ගිනි අවුලවන්නා වූ ගැටුමක් තමයි මේ ව්‍යාපාද විතර්කය නිර්මාණය කරන්නේ. ඔබ කල්පනා කරන්න ඔබ මොනවා මුල් කොටගෙනද මේක පාවිච්චි කරන්න කියලා. සහෝදරයන් අතර මේක වැරදි වුණොත් ඔවුන්ගේ සහෝදරත්වය නැතුව යනවා. සැමියා සහ බිරිඳ අතර මේක වැරදි වුණොත් ඔවුන් ඊට පස්සේ දුක් ගින්නක ඉන්නේ මෙලොව අපායක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ ජීවිත අවසානයේ දක්වාම වෙන් නීතියෙන් වෙන් බැරි වුණාට වෙන් වෙලා ඉන්නේ. කෙනෙකුට. දේශපාලනයේදී මේක ඇති කරගත්තොත් ඊට පස්සේ උණුන්ගේ ඇද දකින්න වැරුණාම වෙන මොකක්වත් ඇත්තේ නැහැ. හරියට මොකක්වත් ඇත්තේ නැහැ. පාලකයෙක් වුණොත් සේවකයා වැඩ කරන්නේ නැතුවම ඔහුට දොස් පවරන්නම නීතියෙන් දඬුවම් දෙන්නම බලන වැරුණාම සුබ සාධනයක් ගැන හිතන්නේ නැහැ. ගුරුවරයාට මේ දේ ඇති වුණොත් එහෙම ඊට පස්සේ උගන්වන්න පැත්තකින් තියලා ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් තරහෙන් දඬුවම් කරන්න බලන වැරුණාම දේශයෙන් අගතියට යාම වෙන දෙයක් කරන්නේ. ආගමික වශයෙන් Taman හරි අන්න වැරදි කියලා දැඩි දෘෂ්ටියක් ගත්තාම අනිත්වට පහර ගහන්න ඒ ආගම් විනාශ කරන්නට මෙන්න මෙහෙමයි මේ ව්‍යාපාද විතර්කය ලෝකේ පුරා ලෝකයේ වනසමින් යන්නේ ඔබේ සිතට පැමිණ. මතක තබා ගන්න. ලෝකේ පුරාම මාරයා ඔබ තුළ රිංගා කාම විතර්කය ව්‍යාපාද විතර්කයේ වශයෙන් සැරිසරනවා. මේ ලෝකේ මාරයා පාලනය කරනවා. ඔබ මාරයාට රිංගන්න ඉඩ දීලා තියෙනවා. ඔබ මාරයාට පරාජය වෙලා ඉන්නවා. බුදු සමයෙන් මාරයා පරාජය කරලා ජය ගන්න උගන්වනවා. තව එකකට යන්න. මොකද්ද? විහිංසාව විතක්ක. මේ ගැටීමට එහා පැත්තට ගැටීමේදී දොස් පවරා ගන්නවා, රවල බලනවා, තරහෙන් කතා කරනවා විතරයි. ඒක තව ටිකක් එහාට ගියාම අවිදරන්න පටන් ගන්නවා. ඇසිඩ් බෝතලයේ සිට, තුවක්කුවේ සිට, ගුරුකම් වල සිට, කෝටුවේ සිට පහර දීම් ආදී කාරණාවලදී න්‍යෂ්ටික අවිය දක්වා තුවක්කුව රහා තම තමන්ට තිබෙන්නා වූ අවිභාවිතා කරමින් විරුද්ධවාදීන්ට රිදවන්න පහර ගහන්න වෙනස් කරන්න ඝාතනය කරන්න විනාශ කරන්න රට හෝ ජාතිය හෝ ආගම හෝ විරුද්ධවාදී හෝ විනාශ කරන්න පෙළවෙනකොට විහිංසාව විතර්කය. දැන් මම නම් දකින්නේ රටේ ජාතියේ ආගමේ මොනම නාමයකින්වත් මිනිස් චිත්තසංතානයන් තුළ භාවිතා නොකළ යුතු වෙනවනේ මේ විස්තර ටික දුන්නේ මිනිස්සුන්ට යහපතක් සලසන්නේ නැහැ කියලානේ. භාවිතා කළ යුතු භාවිතා නොකළ යුතු ධර්මතා ටිකක් මිනිසුන් ජීවිතය තුළ පෝෂණය කරගනු ලබනවා. මේක මෙහෙම වෙන බව අර මම කියවූ ආගමික අනිත් ග්‍රන්ථවල පැහැදිලි කරන්නේ නැහැ. ඔවුන් මේ සිත කය දෙකකට බෙදලා පුද්ගලයා විවරණය කරන්නේ නැහැ. අනාඥාවක් මත පුද්ගලයාට කරනවා ඇරුණාම මේ දෙකට බෙදලා මේක සිදුවෙන ආකාරය පෙන්වන්නේ නැහැ. මේක කයේ සිදුවෙන්නේ නැහැ. කය පාවිච්චි කරන්න යාමේදී ඔබේ සිත තුළ තමයි මේක බලවත් වෙන්නේ. බලවත් වුණු තරමට ඔබ කය වචන ඒකට යටත් වෙනවා, වහල් වෙනවා. ඔබ වහලෙක්. අර ಭಾರತೀಯ සමාජයේ වහල් වෙන දාම නෙමෙයි මම මේ පෙන්වන්නේ. ඔබ ත්‍රිවිධ විතර්කයේ වහලෙක්, යටත් ඇසියෙක්. ඔබ අන්ධ වෙලා. ඔබට නුවණැස නැහැ. ඔවුන්ව පරාජය කරන්න තේරෙන්නේ නැහැ. ඔවුන් කියන හැටියට නටන රූකඩයක් ඔබ. අම්බලංගට රූකඩ ගැන බලන්නකෝ. රූකඩ පැත්තකින් තියලා තිබුණාම මොකුත් කරන්නේ නැහැ හැමම ඉන්නවා. නමුත් ඇඟිලි වලට නූල් ටිකක් දාගත්තාම රූකඩේ නටවන්නෙක් ඉන්නවා. එතකොට හොඳට නටන්න පුළුවන්. ඔබ කවදා හරි තේරුම් ගන්න පෘථග්ජනයයි කියලා කියන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ නැමැති අයිතිකරුවා විසින් නටවන රූකඩයක් ඔබ.
ඔබට ඕන හැටියට නටන්න බෑ මේකේ. නමුත් මේ තුන් දෙනාගෙන් නිදහස් වුණාම අර රූකඩේ නම් නිස්සබ්දයි ඔබ නිස්සබ්ද වෙන්නේ නැහැ. ඔබට නිදහස හම්බ වෙනවා අනුන්ගේ පදයට නටනවා වෙනකොට Tamanට ආවේනික නැටුමකට යන්න පුළුවන් වෙනවා. මේක තමයි මේ පැහැදිලි කරලා තිබෙන්නේ. ත්‍රිවිධ විතර්කයේ බලවත් කිරීම ළමා කාලයේ සිට මහලු කාලය දක්වා මිනිසා විසින් කරනු ලැබේ. ආගම් ජාති රටවල් වශයෙන් ලේබල් ගහගෙන ඇතුලෙන් කරන්නේ මේක තමයි. මේ උත්සන්න වීම තුළින් චිත්තසංතානය තුළ ඇති වෙන පීඩණය, මේ උත්සන්න ක්‍රියා සමාජගත කිරීම තුළින් සමාජයේ ඇතිවෙන්නා වූ व्यसනයන්ට බුදු සමය දුකයයි කියනු ලැබේ. දැන් ඔබ මොන ආගමකට එකතු වුණත් බලන්න. ඒ ආගමික බව පැත්තකින් තිබිලා ඔබ සහෝදර සහෝදරියන් සමග වාද වේද කරගන්නවද? බිරිඳ සමග පරුස වචනෙන් බැන ගන්නවද? බිරිඳ දික්කසාද කරන්න හිතනවද? මරන්න හිතනවද? එතනින් එහා පැත්තට ඔබ අසල්වාසීන් සමග කිසියම් ආකාරයක හබයක පැටලලා ඉන්නවද? ඔවුන්ගේ ඉඩම් හොරෙන් අයිති කරගන්න බලනවද? රටට ජාතියට ආගමට රේගුවට හොරෙන් මොනවා හරි ගෙන්නන්න බලනවද? ඔබ මේවට යටත් වෙලා. නමුත් මතක තබා ගන්න වැපුරු ලෙස කපා ගනි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. අපි මෙහෙම හිතන්න. ඔක අර්ථ ගොඩකින් ගන්න පුළුවන්. වීනං වී කුරක්කං කුරං කියලා ගත්තත් හරි. නමුත් එහෙම නෙමෙයි වපුරන්නේ ටිකක් නම් අස්සන්න ටිකයි. වපුරන්නේ ගොඩක් නම් අස්සන්න ගොඩයි. කුඹුර ලොකුවට තිබුණාට ටිකක් වපුරුවා නම් ඒ පඳුරු ටිකෙන් අස්වැන්න අඩුවෙන් හම්බ වෙනවා. නමුත් හොඳට ඉඩ ඇතුව හදාගත්තා නම් වැඩිපුර ඒකම දෙගුණයක් අස්වැන්න ගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ඔබේ ජීවිතය තුළ ළමා කාලේ පහු කරමින් වපුරනවා. වී වපුරනවා නෙමෙයි. ලෝභය නැමැති බීජය, ද්වේෂය නැමැති බීජය, මෝහය නැමැති බීජය වපුරනවා. මේ තුලින් තමයි මේ හටගන්න පැලෑටියට තමයි කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියලා දාන්නේ. මම ඉතින් මේකට අමුතුවෙන් කතා එකතු කරන්නේ නැතිව මෙහෙම කියන්නම්. මෑත යුගයේදී පුවත්පත රූපවාහිනී ගුවන්විදුලිය ඔබට ඉදිරිපත් කරන්නා වූ යම් යම් व्यसනයන් පිළිබඳ තොරතුරු ටිකක් අද හෙට හමු වෙනේ මම බලන්න. මම හැමදාමත් බලලා මේ මෑතදී ඒවා කියනවා. සැරයක් දෙකක් කිව්වහම මම ආයේ ඒක කියන්නේ නැහැ. තව එකක් හෙට අනිද්දාට ආරංචි වෙයි. අන්නේ බැරියකගේ ඝාතනය, බිරිඳකගේ ඝාතනය, සේවකගේ වෙඩි තබා ගැනීම, එහෙමත් නැත්නම් ගඟට පැන දිවිසනා ගැනීම, තවත් මොනවා හරි වගේ කාරණා සිදුවෙච්ච දෙයක් ගිනි තබා ගැනීම, වෙඩි ඔය වගේ කාරණා හමු වී ඔබට අහන්න. පොලිස් නිලධාරීන් අතින් පහරකාමී යාම ආදී කාරණා. බලන්න ඒ වැරද්ද කරලා තිබෙන්නේ පුද්ගලයෝද ඒ මොහොතට උත්සන්න වුණා වූ ප්‍රධාන වශයෙන් නම් මේකට බලපාන්නේ ඝාතන ආදී කටයුතුවලදී විහිංසා විතර්කය, ඊට මෙහා පැත්තට පහර දීම ආදී කටයුතුවලදී නැත්නම් බැන ගැනීම ආදී කටයුතුවලදී පලි ගැනීම ආදී කටයුතුවලදී ව්‍යාපාද විතර්කය. අපචාර සිද්ධියක් හෝ ස්ථිදූෂණයක් හෝ තවත් මොනවා හරි කරදරයක් නම් නීත්‍ය අනුකූල නොවන සදාචාර ඒක පවතින්නේ කාම විතර්කය. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ නම් වූ යක්ෂයා ඔබට රිංගලා ඔබේ ජීවිතේට ඔබට දුක් දෙන අතර ලෝකෙට දුක් දෙනවා. බුදු සමය කියලා කියන්නේ මේ හතුරන් තුන්දෙනාගෙන් ජීවිතය නිදහස් කර ගැනීම. ආගමක් නෙවෙයි ඒක. පොදුයි. ඒකයි මම කිය සර්වාගමිකයි කියලා. බුදු සමය කියලා කියන්නේ ජීවිතය තුළ මේ හතුරන් තුන්දෙනා බලවත් වෙන්න නොදී විනාශ කර ගැනීම. බුදු සමය තුළ පෘථග්ජන භාවය කියලා කියන්නේ ලෝකේ ඉන්න ඕනෑම මිනිසෙක් තුළ මේ තුන බලවත් කරන්නේ නම් ඔහු බුදු සමයට අනුව පෘථග්ජනෙක්. ඔය සුද්ධ කුරාණය තුළ පවතින හැමෝම මේ සුද්ධ වූ ඉස්ලාම් භක්තිකෙක් කියලා වචනයක්. අන්න ඒ වගේ. උපතින්ම එහෙම කියලා ඔවුන් පැහැදිලි කරන කරුණක් තියෙනවා. අන්න ඒ වගේ මේ තුන නම් බලවත් කරන්නේ ළමා කාලයේ පටන් අරගෙන මහලු කාලය දක්වාම මේ තුල ඔබ තුල පෝෂණය වී, රෝපණය වී, පෝෂණය වී, බලවත් වී
පිළිකාවක් ඔබට කරන දේ පිළලක් ගහට කරන දේ කරනවා. අප්පක් උඩ පුංචි පිළල් ගහක් හට ගන්නවා. මුල ඇතුළට ඇද්දාම ඊට පස්සේ ඒ අත්තේ සාරය උරා ගන්නවා. ඒ අත්තේ සාරයෙන් එහා පැත්තට ගියාම මුළු ගහේම සාරය උරාගෙන ගහ ඒක බලවත් වෙනවා, ගහ මැරෙන්න ඕන. පිළිකා ශෛලියක් හට ගන්නවා. වර්ධනය වේගන යනකොට සියල්ල උරා ගන්නවා, එය බලවත් වෙනවා, ඔබ මැරෙන්න ඕන. ඒ නිසා මම සමාන කරනවා ගහේ පිළලටත් ඔබේ පිළිකාවටත් පෙනහළු පිළිකාවක් මා පිළිකා හා සමානයි. ඔබ තුළ හට ගන්නා වූ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ජීවිත අවසානයේ දක්වා බලවත් වෙමින් ඔබට මරණ දුක තමයි ලබා දෙන්නේ. එහෙනම් ජීවත් වෙලා ඉවර වෙලා මේක අයින් කරගන්න බැහැනේ. පහුවෙන තරමටත් ප්‍රමාදයි. ඉතින් මේක තේරුම් ගත්තේ නැති මම මේ බෞද්ධයින්ට කියන්නේ. ඔබ මොන නිවනක්ද මේ හොයන්නේ? මේ ටික බලවත් කරමින් මරණින් එහා පැත්තේ තියෙන නිවනක්ද හොයන්නේ? අනාගත බුදුහාමුදුරන්ගේ කාලේ ත්‍රිවිධ විතර්කයේ සංසිඳවා ගන්න දුක කල්පනා කරන්න. ඔබේ මිත්‍යා දෘෂ්ටිය තේරුම් ගන්න. ලබාගත් ජීවිතය තුළ මේක බලවත් වීමෙන් නම් දුක ගෙනත් දෙන්නේ. දුකක් නැතුව ඉන්න කැමති නම් මේක අයින් කරගන්න හැටි. කොහොමද මේක බලවත් වෙන්නේ? ඒ මොහොතේදී උපන් මේකට ඔබ එකතු වෙනවා, පිළිගන්නවා. ඔබ එකතු වෙමින් කටයුතු කරනවා. ඒක තමයි ඔබට හුරු වෙලා තිබෙන ජීවිතය තුළ තහ සංසාරයක් විශ්වාස කරනවා නම් පෙර ජීවිතවල තුළ. ඒ නිසා එකට එකතු වෙන පුරුද්ද හැමෝම ගාව තිබෙනවා. එකතු වීම හරියට බීජයකට පොර දැමීමක් වගේ, පැලෑටියකට පොර දැමීමක් වගේ. පොර දාන්න ගහලොකු වෙනවනේ. චිත්තාභ්‍යන්තරය තුළ මේ සඳහා උපදින්න පුළුවන් මූලය බලවත් කරන එක තමයි වෙන්නේ. දුක හදනවා විතරක් නෙමෙයි, එහා පැත්තට පරලෝ සසරකුත් හදනවා මේ කටයුත්ත නිසා. නිමා කළ යුතු සතර ගමනක් පිළිබඳ උගන්වන බුදු සමය තුළ සතර ගමනක් හදන්න උගන්වලා නැහැ. හැබැයි අපේ බුද්ධ ආගම තුළ සතර ගමනක් හදන්න උගන්වන අයත් ඉන්නවා. හිතලා බලන්න හොඳයි දෙසැම්බර් 31 වෙනිදා. ලබන අවුරුද්දටත් මේ මෝඩකම් ටික මිනිස්සුන්ට උගන්වනවා තවදුරටත් කියලා. මේ අනිත් ග්‍රන්ථ වගේම මේ පිටක ග්‍රන්ථ සම්පූර්ණයෙන්ම සම්වා පහේ කියවලා තියෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ ඔක්කොම 18000ම සූත්‍ර දැනගන්නවා වෙනකොට සාරාංශ වශයෙන් දැනගත දේ මොකද්ද මේ මිනිසා කියන තැනයි මම ඉන්නේ. දැනගත යුතු දේ තමයි ඔබ තුලින් පෙන්වන්න හදන්නේ. මේ වැරදි පාරක්. ඕකේ යනවට සිල් රකින්නවා කියන්නේ හරි, සතිපට්ඨානෙ වඩනවා කියන්නේ හරි නෑ. ප්‍රමාදේ වඩනවා කියලා ඔකට කියන්නේ. ප්‍රමාදේ වඩනවා නම් පමාදෝ මච්චුනෝ පදම් බව ඔබට තේරෙනවනේ. එහෙනම් ඒක ඒ මොහොතට අදාළව ඒක සමග කටයුතු කිරීම තුළින් කරන්න ඕන වැඩක් කරනවා. වෙනම ලෑස්ති වෙන්න ඕන වැඩක් හෝ වෙනම ඉරියව්වක වැඩක් නෙවෙයි. ඔය ශාසන ඉතිහාසයේ ගන්නපු කාරණානුව ආගමේ සමයාන්තරව ඉගන්නපු කාරණානුව හිමාල වනයේ හරි කොහේ හරි හිටපු අය ගස් වල මුල් කකුල් උඩින් යනතුරු ආහාර අඩු කරගෙන නැත්නම් වැරහැලි ඇඳගෙන කෙස් රවුල් වවාගෙන ගත කරපු ජීවිතයක් දිහා බලලා බුදුහාමේ තපස කියලා හිතා ගන්න බෞද්ධයෝ ඉන්නවා. වුණොත් ඊට පස්සේ කැලේට ගිහින් ගස් යට හොම ඉඳගෙන ඉන්න ඕන කියලා තමයි හිතන්නේ. නැහැ. එහෙම වෙනම තෝරාගත්තක ඉරියව්වක එකක් නෙවෙයි, ඒක අත්කලමතානියෝගී තපස. මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේ ඉවසා ගැනීම සඳහා වචනයක් තියෙනවා, කන්ති පරමන් තපෝති තික්කා. ත්‍රිවිධ විතර්කයේදීම තපස තියෙනවා. විතර්කයේ තියෙන හිටගෙනද එහෙනම් තපසත් හිටගෙන. විතර්කයේ තියෙන ඉඳගෙනද එහෙනම් තපසත් ඉඳගෙන. විතර්කයේ තියෙන ඇවිදිමින්ද එහෙනම් තපසත් ඇවිදිමින්. විතර්කයේ තියෙන දිගා වෙලාද තපසත් දිගා වෙලා. විතර්කයේ උපදින්නේ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද තපසත් ඒකෙන්මයි. එහෙම ඔබට කියලා දෙන්නේ නැහැ නේද කවුරු? මෙන්න මේ තිදෙනාට එරෙහිව සටනක් ආගමික ජීවිතය කියලා කියන්නේ. උත්සාහයෙන් පෙන්වන සැබෑ ආධ්‍යාත්මික ආගමික ජීවිතය කියලා කියන්නේ ඔබ තුළ රෝපණය වෙන්නා වූ මේ සතුරන් තිදෙනා ඝාතනය කිරීම සඳහා ඔබ විසින් දිවත් කළ යුතු සටනක්. ජීවිතය තුළ. ඒක ජීවන සටනට අමතර සටනක්. ජීවන සටන ජය ගන්නම ඕනනේ.
ආහාර සුරක්ෂිතතාවයක් ඇති කරන සෙවණට අවුවට නිවසක් වැස්සට නිවසක් හදාගෙන අනිකුත් පහසුකම් ලබා. ඊයේ ජීවන සටන ජය ගන්න ඕන. නමුත් ජීවන සටනමම නෙවෙයි ජීවිතය ජීවන සටන ජය ගන්න ගින් ත්‍රිවිධ විතර්කේ බලවත් කළොත් කෝටිපතියාගේ සිට ධනෙ නැති දුකතා දක්වා සියලු දෙනා මේ කියන දුකින් පෙළෙනවා. ඒක වෙනම දෙයක් බුදු සමයේ මේ පෙන්වන දුක. ඇති හැකි නැති ඒ කාරණා තුන එකක් නෙවෙයි. ත්‍රිවිධ විතර්කය ඔබට ඇති කරන්නා වූ පීඩනය ආර්ය සත්‍ය දුක්ඛයයි. මේක කල්පනා කරලා බලන්න ඒව තුළ සමාජයේ සිදුවෙනා වූ ව්‍යසන අපරාධ පැහැදිලි කරන්න ගියොත් මට තව පැයක් විතර ඕන වෙනවා ඒක කියන්න. ඒක ඔබ කල්පනා කරලා බලන්න ඇත්තද කියලා ඔබේ අත්දැකීම් මාස්තරයෙන් දැන් අවසන් කතාවට යන්න. මේවායේදී මේ අදහස් ආපු වෙලාවට ඒවට එකතු නොවීම සඳහා පාවිච්චි කරන්න ඕන දෙයක් බුදු සමය උගන්වනවා. පටිශෝතගාමිත්වය සතිය කියන වචන යටතේ සතිය කියන වචනට යටත්ව තමයි වර්ධනය කරන්න ඕන. තයෝ මේ භික්කවේ කුසල විතක්ක අන්න මම අරගත්ත කාරණාව. මහණනි මේ අන්ධ භාවය ඇති කරන්නේ නැති අනන්ද කරනා චක්කු කරනා ඇස ඇති කරන්නා වූ පඤ්ඤා උද්‍යාපන නොනැස ඇති කරන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නා වූ අවිඝාත පක්ඛ කියලා කියන්නේ ඉස්සලා විඝාත පක්ඛ කියලානේ පෙන්වන්නේ ඒ වගේම ජීවිතය තුළ සැනසීම ගෙනත් දෙන්නා වූ අරට එරෙහිව සටන් කරන්න ගත්ත සටන් පෙරමුණු තුනක් තියෙනවා. කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට එරෙහිව ඔබේ ජීවිතය තුළ දියත් කළ යුතු තවත් අර සටන් පෙරමුණු තුනක් ඔබ වනසන මේ සතරන් පරාජය කරන මේක තමයි බුදු සමයේ සටන. මාර පරාජය මේක තමයි. දුන්වහන්සේ කළා වූ මාර පරාජය ඔබට කරන්න තියෙන මාර පරාජය මේක තමයි. අධ්‍යාත්මික සටනක්. පෘථග්ජනයා සතුරන්ට පරාජය වී දුක් විඳිනවා. ආර්ය පුද්ගලයා සතුරන් පරාජයකට ජය ලබනවා. ඒ බාහිර පවතින සටන් වලට උපමා කරලා දේශනා කළෙත් මේකම තමයි. මොනවද මේ? පැහැදිලි කරන්න ඕන කාරණාව. නෙක්ඛම්ම විතක්කෝ භික්ඛවේ. මොකක්ද ඒ කියන්නේ? නෙක්ඛම්ම. ඉවත් වීම, නික්මීම. මොනවද නෙක්ඛම්ම? අර කාම විතර්කයට ආ වෙලාවට ඒක ඉටු කරගන්න ප්ලෑන් ගහනවද, කපටිකම් කරනවද, කයිට කාටිකම් කරනවද, අන් අයට සිදුවෙන අපහාසය, හානිය, ශාරීරික පීඩා ගැන හිතනවද, ඒ වගේ දුක් දෙනවද, එකතු නොවේ ඉන්නවද? එතකොට ඒ උපන් එකේදී ඒකට එකතු නොවීමට තමයි මේ නෙක්ඛම්මය ඕන වෙන්නේ. එහෙනම් ඒ භාවනාවට කාම විතර්කයේ උපදින්න නැතුව බෑ නේද? ඔබ භාවනාව කියලා කියන ත්‍රිවිධ විතර්කේ නැතුව ඉන්නවට නේද? ඒක බුදු සමයට අයිති නෑ. යටක් කරන් ඉන්න පුළුවන් අතමතාන යෝගීන්ට. බුදු සමයේ පෙන්වන්නා වූ මේවා මිදීම සඳහා, ප්‍රහාණය කිරීම සඳහා මේවා උපදින්නත් ඕන. ඒකට එකතු නොවෙන්න ඔබට ඒකට එකතු වීම තුළ සංසාර ගමනේ ජීවිතය තුළ සමාජයට පෙන්නා වූ දුක් පිළිබඳ අවබෝධයක් තියෙන්න වෙනවා. ඒ ටික තමයි ආදීනවය. ඔබ මේක ක්‍රියාත්මක කළොත් සමාජ සිදුවෙන ඔබට සිදුවෙන අපහසුව තමයි ආදීනවය. එබැවින් ඔබේ කය වචන මේ සඳහා මෙහෙවන්නා වූ මේ බලවේගය ඔබ සිත තුළින් මරා දමන්නට ඒට එකතු නොවීම පාවිච්චි කරන්න වෙනවා. නෙක්ඛම්මය. තව ඕන තරම් වචන තියෙනවා. අපේ කාලයට අනුව ඒ වචන අපි මේකට එකතු නොකර ඉන්න උත්සාහ කරමු. තවත් මේ උදුම දේශනාවක් කරන්න පුළුවන්. අද වගේම හෙට උදෑසනත් අවුරුදු 10ක් නේ. හෙට දවසමත් මට සමහර විට කතා කරන්න තිබෙන්නේ ලබා ගත්තා වූ වසර වඩාත් වාසනාවන්ත වසරක් බව ලෝකෙට කරගන්න අපි මොකද කරන්න ඕන කියන කාරණාව පිළිබඳව තමයි කතා කරන්න තිබෙන්නේ. ඊළඟට අනිත් එක තියෙනවා. මොකද්ද? අව්‍යාපාද විතක්කෝ. ව්‍යාපාදය තරහව කියන එකට විරුද්ධව අව්‍යාපාද තරහ නොවීම, තරහ නොකිරීම. කරන්න හොඳ නැහැ කියලා ගුරුවරුන්ට උගන්වන්න පුළුවන්, ලියන්නත් පුළුවන්. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මතක තබා ගන්න. ඔබ ඔය ඉගෙන පොතේ ඉස්කෝලේ උගන්වන එක නෙමෙයි මම මේ පෙන්නන්නේ. ව්‍යාපාදයේදී එතනින් එහා පැත්තට ව්‍යාපාදයේ මුල් කොටගත්ත කය වචන වලට ක්‍රියාමාර්ගයට නොයා එය එතන ඉවර කරන්න. මේ සිත් හටගත්ත ගමන් නැසෙන නිසා එකතු නොවෙනවා නම් නැසෙන්න උදව් කරන්න පුළුවන්. ඒකට කියන්නේ සංසිඳෙනවා කියලා.
සංසිඳවන්න. ඉතින් මම වචන දෙකක් කියන්නම්. මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේදී එකට එකතු වීමට තමයි බුදු සමය තුල සංස්කාරයන්ගේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. වෙන කවදාවත් කවුරුත් මේක නිට්ටයයි මේක සුඛයි ආත්මයි කියලා ගත්තේ නැහැ. නමුත් ඔබගේ දර්ශනය මේකට එකතු වන්නේ නම් නිත්‍ය සුඛ ආත්ම. දැන් ඔබට සිහිය උදව් කරගෙන මේක වැරදි කියලා තේරුම් අරගෙන සිතින් බැහැර කරන්න ඕන නම් මේකට එකතු නොවි ඉන්න වෙනවා. එකතු නොවනවට කියනවා නුවණින් දකින අනිත්‍ය කියලා. ත්‍රිවිධ විතර්කයේ ඉගෙනගෙන එකට එකතු වීම සහ එකතු නොවීම නිත්‍ය සහ අනිත්‍ය වශයෙන් දැන ගැනීම සම්පූර්ණ බුදු සමයම දැන ගැනීමයි. දැන් බලන්න එතකොට ඒ බඳු විතර්කයකදී අර මම පෙන්නපු බාප්පයි තාත්තයි දෙන්න එකතු වෙලා දැරියක් මරපු එක වෙයිද? ස්වාමියාට කේන්ති ඇවිදින් බිරිඳ ඝාතනය කරපු එක වෙයිද? ඒ වගේ ඒවා විහිංසාව විතර්කයේ දක්වා දුරදිග ගෙවල් මේ ව්‍යාපාදයේ විසින් ඔවුනොන් ભેද කරන රුධිර පීඩන ඉහළ යන මරණයටපත් වෙන සදාකාලික සතරන් ඇති කරන මේ සමාජයට දුක් ගෙනත් දෙන කාරණා ඔබෙන් පිට උනේ නැත්නම් වේවිද? පිට වෙන්නේ කොහොමද? කයින් වචනෙන්. එරෙහිවීම තුළ. එයාට ඔබේ ජීවිතය තුළ ඉඩ නැහැ කියන්නේ. මේ ලෝකේ කොතනක හිටියත් ඔබ එයා මරා ගැනීමට කැමති, එයාට එකතු වෙන්න කැමති නැති කෙනෙක් වෙන්න. ඔබ මානව හිතවාදියෙක් වෙනවා. ඔබ ලෝකෙට ජය දෙන්නෙක් වෙනවා. ලෝකේ විනාශ කරන්නෙක් වෙන්නේ නැහැ. නැවත නැවතත් මුළු දවස පුරාම ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සිවිරියාවේදී ඔබ හදාගත්ත මේ මෝඩකම උපදීවි. ඔබ ඉන්න ශේස්ත්‍රයේදී. උපදින්න එපා මට දුකයි කියලා කියන්න එපා. හදාගත්ත එකේ දුක විඳින්නත් ඕනේ. නමුත් තවදුරටත් බලවත් කළොත් මීට වඩා දුකක් විඳින්න ඕන කියන එක මේක සංසිඳීමේ උපසම සුඛය කියන්නේ ඒකයි. සංසිඳීමෙන් ලබන සුඛයට ප්‍රිය කරන කෙනෙක් බවට පත් වුනහම ඔහු අන්න වෙන පාරක යන කෙනෙක්. අර පෘථග්ජනයා අපායගාමී නිරේගාමී පුද්ගලයෙක් දැන් බුදුන් වෙත යන පුද්ගලයෙක්. පිළිමේ වෙත ශරීරය වෙත නෙමෙයි අපි අර පෙන්නපු අසංකතේ නැත්නම් සදාකාලික සැනසීම වෙත යන පුද්ගලයෙක්. ඒ සදාකාලික සුවයට යන පුද්ගලයාට මේ ත්‍රිවිධ විතර්කයේ දරාන යන්න බලපත්‍ර දෙන්නේ නැහැ. ඒකෙන් වහනවා ඒ පාර. ඒක අයින් කරගත්තාම තමයි මේ පාර දොර ඇරෙන්නේ. තව ටිකක් එහාට යනකොට මේ කාමයට එරෙහිව ව්‍යාපාදයේ ඇවිදින් ව්‍යාපාදේ බලවත් වීමෙන් විහිංසාව වෙනවා. එවිට අතට අහුවෙන දෙයි පටන් අවිදරන්න පටන් ගන්නවා රටේ ජාතියේ ආගමේ විරුද්ධවාදියාගේ වෙනසීම සඳහා. දැන් බලන්න ලෝකේ පුරා පුද්ගලයෝ වැරදි කරනවාද? මේ ත්‍රිවිධ විතර්කයේ විසින් සමාජය දුකට පත් කරනවාද? මේ ලෝකයේ සුන්දර තැනක් බවට පත් කරන්න ඕන නම් සමස්ත මානව හදවත් වලින් ත්‍රිවිධ විතර්කයේ බැහැර විය යුතුයි නේද? එතකොට ඒ හැමෝම මිනිස්සුන්ට ආදරය කරයිනේ. සතුන්ටත් ආදරය කරයිනේ. බිරිඳටත් ආදරය කරයි සැමියා වශයෙන්. දරුවන් පරිස්සම් කරાવી. දරුවන්ට තර්ජනය කරලා මරලා ගහලා උපදෙස් දෙන්න දෙන එකක් නැහැ. දරුවෝ කියන්නේ ලොකු වැඩි ඇඟ කුඩා වැඩි හිටියෝ නෙවෙයිනේ. අපේ සමහර මෝඩ අම්මලා තාත්තලා කියලා හිතන්නේ දරුවෝ කියලා කියන්නේ ඇඟෙන් පුංචි වුණාව වැඩි හිටියෝ කියලා. නෑ ඇඟෙන් විතරක් නෙවෙයි සිතනොත් පුංචි අය ඒගොල්ලෝ. ඒගොල්ලෝගේ ලෝකෙට ගිහින් ආදරණීය අවවාද දීලා වෙනස් කරන්න පුළුවන්. දරුවෝ කියන්නේ මනස වෙනස් කරන්න පුළුවන් අය. මම හොඳ අත්දැකීමෙන්ම දන්නවා. වසර 30ක් විතර තිස්සේ දරුවෝ කැලතක් එක්කලා ජීවත් වෙලා. පුංචි අවුරුදු 3 4 5 ඉඳලා. මනස වෙනස් කරන්න ලේසි පුංචි කාලේ. අගට යන්න තමයි වෙනස් කරන්න බෑ. බලවල්ගේ ඇදාරින්න බෑනේ මොරපුවාම උණුපුරක දැම්මත්. අන්න ඒ වගේ. නමුත් මේ අදහස් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා වෙනස් කරන්න පුළුවන් වෙන්නේ දඬුවම් දීමෙන් හරි මැරීමෙන් හරි නෙමෙයි කරුණු පැහැදිලි කොට දීමෙන්. ඒකට අපිට නම්මෙසිලි හදවතක් දරා ගැනීමේ හදවතක් ඉක්මන් නොවීමේ හදවතක් තියෙන්න වෙනවා. උපකල්පනය කරන්න මේ දේ අහලා මේ රාත්‍රී ඉතුරු පැය කීපය තුල හින්ද යන්න පෙර ඔබට මතක් වෙන යම්කිසි व्यसනයක් පිටිපස පෞද්ගලිකව ඒ පිටිපස ඉන්නේ පුද්ගලයෝද කාම විතර්කයේද ව්‍යාපාද විතර්කයේද විහිංසා විතර්කයේද ඒකට දඬුවම් දෙන්න ලෝකේ කොහෙවත් නීති නැහැ පුද්ගලයින්ට දඬුවම් දෙනවා අරුණාම නමුත් බුදු සමයේ ඒකට දඬුවම් දෙන නීතිය තියෙනවා අන්න ඒ නීතිය වලින් ඔබ මේවා මරා ගන්නකොට ඔබ ධර්මයට පැමිණෙනවා
එතකොටයි ධර්මයට පැමිණෙන්නේ. අන්නේ ධර්මයට තමයි අපි බුදුන් දකින්නවා කියලා කියන්නේ. මතක තියාගන්න. ඒ ධර්මයට පැමිණෙනකොට තමයි අපි ධර්මයේ සරණ කරන ජීවත් වෙනවා කියලා කියන්නේ. ධම්මදීප අභික්ඛවේ විහෙරත. නිසා බොය ලෝකේ තුරා පචරාත් පතුරා තිබෙන්නා වූ බෞද්ධයෝ කියන්නේ ගස් වඳින જાතියක්, බෞද්ධයෝ කියන්නේ පිළිම වඳින જાතියක්, බෞද්ධයෝ කියන්නේ පිළිම වලට කෑම කවන જાතියක් කියලා ඔය මෝඩ සංකල්පනාව තවදුරටත් දරාගෙන ඉන්න එපා. ඊට වඩා දියුණුයි බුදු සමය ප්‍රගතිශීලී. ඒවා බෞද්ධයන් තුළ පවතිනා වූ නොදියුණු ලක්ෂණ. ඒක තේරුම් ගන්න. වර්තමානයේ දියුණු කරගත්තා වූ ප්‍රතිපත්ති පූජාවෙන් බැහැර වුණා වූ ආමිස පූජාව තුළ පවතිනා වූ මෝඩ ලක්ෂණම කීවට කමක් නැහැ. යන්න ඕන පාර පැත්තකින් තියලා වෙන මොනවද කර කර ඉන්නවා. ඒ නිසා ඒ මෝඩ වෙලානේ තියෙන්නේ. දැන් මේ පෙන්වන්නේ කාමිතර්කයේදී ව්‍යාපාදිතර්කයේ හිංසාවිතර මෝඩ වෙනවයි කියලා. වුණුත් මෝඩ වෙලා ඉතින්. නිසා Tamanගේ ජීවිතය ජය ගන්න වෙන්ගෙන්න ඕන කාල සීමාව ඒ සඳහා කැප කරන්නේ නැතුව ඒවත් යොදා ගන්නවා ත්‍රිවිධ විතර්කම වැඩි දියුණු කරගන්න. දැන් ඔබට පේනවද ලෝකයේ තුල ඕනෑම කෙනෙකුට තම තමන් ඉන්න රට තුල, ජාතිය තුල, ආගම තුල සිටමින් ආධ්‍යාත්මික වශයෙන් වෙනත් ආගමික ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේවායින් නිදහසට යන දහස් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙන්නේ තේරුම් අරන් අනුගමනය කළොත් දවස් 7ක් සහ අවුරුදු 7ක් ඇතුළත ඔබ නිදහස් වෙනවායි කියලා. මේ වචනේ විශ්වාස කරන්න නිවැරදි මඟ ගියොත් එපමණ වෙන්න ඕනේ. මෙහෙම තිබියදීත් ආත්ම 7ක් මේකට දීලා තියෙන්නේ ඇයිද කියලා මම තාමත් කල්පනා කරනවා, හොයලා බලලා කියන්නම්. ඔන්න මම ඔබට මේ අවසන් රාත්‍රිය කියලා මම වචනේ දුවේ ඒකයි. ඔබේ අවසන් රාත්‍රිය නෙමෙයි. සම්මත කරගත්ත වසරේ අවසන් රාත්‍රිය අවසන් පැය කීපේ. දැන් ඔබට නිදහස් මේ වෙලාවේ කොහේ හිටියත්. මේ නිදහස තුළ නින්දට යන්න පෙර අලුත් ලබන අවුරුද්දේ මම කවුද වෙන්න ඕනේ? කෝටිපතියෙක් වෙනවද කියන එක ඔබ තීරණය කරන්න. ධනවතෙක් වෙනවද කියලා ඔබ තීරණය කරන්න. පාලකයෙක් ඒව නෙමෙයි මම කියන්නේ. ඔබ Taman ගත කරන සීමාව තුළ ත්‍රිවිධ විතර්කයේ බැහැර කරන අලුත් මගකට අනෙක් වෙනෙක් වෙනවා. ඒ සඳහා කරුණු තේරුම් ගන්නට මං සලසා ගන්නවා කියන අදහස ඇති කරගන්න. එවිට ඔබට අපට එකතු වෙලා මේ ලෝකයේ ඉක්මනින් වෙනසීමට යන ස්වභාවය. සම්පත්තික ඉක්මනින් එක ජීවිත කාලයක්ම කාලා ඉවර කරන්න හදන කාලකන්ණි ස්වභාවය. අවුරුදු දහස් ගණනක් ලක්ෂ ගණනක් මේ සම්පත් මව්පියන්ගෙන් දරුවන්ගේ පරවට පරිස්සම් කරමින් ගෙනාවා. මේ තෘෂ්ණාදික මිනිසුන් එකතුලා ඔක්කොම එක ජීවිතෙන් කාලා ඉවර කරන්න හදනවා ලෝකෙම. ඉතින් ඒකට කියනවා පරිසර විනාශය කියලා. හරිත වර්ණ විනාශය කියලා. ඒක කාලකන්ණි ලෝකයක් බිහින එක වළක්වා ගන්නට හදවත් ඇති මිනිසුන් බවට පත් වෙන්නට අදිෂ්ඨාන කර ගන්නට හොඳ රාත්‍රියක් මේ. අද නින්ද යන ඔබට හෙට දවස මේ සඳහා මග ගන්නට පුළුවන් නව වසරක උදාවක් වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම මේ ධර්ම අනුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි තිසල් රන්දොල ද සිල්වා තරුණ මහතා විසිනි. අරවුණ දෙසැම්බර් මාස 31 වන අද දිනට එදී ඇති නිසල් රන්දොල සිල්වා මහතාගේ 27 වන ජන්මදිනය වෙනුවෙන් මෙම උතුම් ධර්මදේශනය සිදු කරනු ලැබේ. ධර්මදේශනාවෙන් ජනිත වන්නා වූ කුසල බලයෙන් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා විතරක් නෙමෙයි, ප්‍රඥා නාලිකාව ශ්‍රාවකීන් ඇතුළු අප ඔබට අනාගතයේ ජය ගන්න පුළුවන් නිදුක් නිරෝගී සුවපත් සුබ උපන් දිනයක් වේවා කියලා happy birthday to you නොකීවට ප්‍රාර්ථනා කරනවා. කොහේ හිටියත් එසේම ආදරණීය දෙමව්පියන් හා සන්දේ සහෝදරයා ඇතුළු පවුලේ සැමටත් පියාණන්ගේ සහ මෑණියන්ගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඉහාත්ම වශයෙන් හෙවත් මේ ජීවිතයේදීම උතුම් වූ ධර්මාබෝධය පිණිස හේතු වේවා. ධර්මාවබෝධය පිණිස සවන් දීමට ලැබේවා. එසේම අභාප්‍රාප්ත සීයාචි දෙසැම්බර් මාස 3 වන දින අභාප්‍රාප්ත වෙනවා ජයතිස්සද සිල්වා මහතා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීත මිත්‍රාදීන් අමා මහ නිවන් සුව ලබත්වා. එහෙමයි ප්‍රාර්ථනා කරන්නේ. මතු උපදිනා භවයකදී ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය කරගන්නා වූ ආකාරයේ තේරුම් අරගෙන මේ බුදුන් වෙත යන මඟ විවර කරගනිත්වා කියලා මම මේක ලස්සන කරන්නම්. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සුරවිරු රණවිරු ලෝකවාසී සැමටත් කොරෝනා වසංගතයෙන් පින්නන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුර ජීවනයේ සැලසේවා. ඔබ වෙනුවෙන් තව පැය කීපයකින් උදා වෙන්නා වූ නව වසර ඔබේ මේ පැතුම් සපරන සැමට ආධ්‍යාත්මික ගමන් මඟ අනුගමනය කරන්න පුළුවන්, ආගමික ભેදයෙන්තරව ඒ තුලින් සැනසෙන්නට පුළුවන් සුබ නව වසරක් බවට පත් කරගන්නට අපි හැමෝම උත්සාහ කරමු.
සැමට තෙරුවන් සරණයි. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව. රාගක්ඛයෝ නිබ්බානං